few months and we listen the daily sermon by Pastor Paulo Fernando. It has been very nice for us for our Christian lives and it's so good sermon. මම සෑම කෙනෙකුටම කියනවා මේ වචනය දවස් පතාම අසන්න ඒ තමන්ගේ ජීවිතවලට එක්කාසු කරගන්න. දවසේ සිතවිල්ල තුලින් අපේ ආත්මික ජීවිතේට ගොඩාක් වර්ධනයක් දෙන පණවිඩ ලැබෙනවා. ඒ නිසා මම ඊට බොහෝ ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම හරි ආසයි මම මගේ ජීවිතේ පටන් ගමු දැසන අවුරුදු විගසම මගේ සිතවිල්ලට අහුම්කම් දෙනවා. ඒක මගේ මුළු ජීවිතේ දවස පුරා දෙවියන් වහන්සේ මාව ගොඩක් ශක්තිමත් කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබ සැම දෙනා පිළිගන්නවා. ලැබුවා දවස ඔබ සැම දෙනාට ආශිර්වාදම දවසක් වේවා. හැම දිනක්ම යේසුස් වහන්සේගේ කරුණාවත් අනුග්‍රහයත් ඔබ හා සමග වේවා. අද අපි බලන්න යනවා උප්පත්ති පොතේ 41 වෙනි පරිච්ඡේදයේ පාරාවෝ විසින් ස්වප්නයක් දුටුවා. ඒ ස්වප්නයේ අර්ථය පහදා දීම සඳහා එවකට සිටියා වූ ප්‍රඥාවන්ත මිනිසෙකු යෝසප් කැඳවනු ලැබුවා. ඒ ස්වප්නයේ අර්ථය අනුව අද අපේ ජීවිතයට කතා කරන දේ පිළිබඳව අද අපි උන්වහන්සේගේ වචනයෙන් ඒ ස්වප්නයේ අර්ථය පිළිබඳව අපි සලකා බලන්න යනවා. අපි දකිනවා පාරාව දුටු ස්වප්නය වූයේ අපි දකිනවා ඊතා තර එළදෙනු සද්දෙනෙක් සහ අවලක්ෂණ වූ කෙට්ටු එළදෙනු සද්දෙනෙක් පාරාව දුටිය. ඒ වගේම මේ ඊතා තරව එළදෙනුන් සද්දෙනාව ඊතා කෙට්ටු එළදෙනුන් සද්දෙනා විසින් කාදන්නමු ලැබුවා. මේකේ අර්ථය පහදා දීම සඳහා එවකට පාරාව රජතුමාට ලොකු ගැටලුවක් තිබ්බා. මේ ස්වප්නය පහදා දීමට කිසිම මිනිසෙක් එවකට සිටියේ නැත. එම නිසා ඔහුගේ සිත කැළඹිල්ලටපත් වුණ අතර ඔහු මේ සිහිනය පහදා දීම සඳහා පුද්ගලයෙක් හොයනු ලැබුවා. අපි මොහොතක් ඒ සිහිනය ගැන සුද්ධ බයිබලයේ උප්පත්ති පොතේ 41 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ බලන්න යනවා. පාරාව යෝසප්ට කතා කොට මම ස්වප්නයක් දුටිමි. ඒකේ තේරුම කියා දෙන්න පොසත් වූ කවරෙක්වත් නැත්තේය. නුඹ ස්වප්නයක් ඇසූ කලේ ඒක අර්ථය තෝරා දෙන්න නුඹට පුළුවනයි. නුඹ ගැන කියනවා මම ඇසිමි කීයේය. ජෝසප් පාරාවට උත්තර දෙමින් මානව දෙවියන් වහන්සේ පාරාවට සමාදන උත්තරයක් දෙනසේක්වයි කීවේය. ඊටම දෙවියන් වහන්සේගේ මිනිස්සෙකුගේ ජීවිතේ තිබිය යුතු ඊට වැදගත් අංගයක් ගැන ජෝසප් කතා කරනවා. ජෝසප්ට දීමනාවක් තිබුණා, සීන පහදා දීමේ දීමනාව. ඒ දීමනාව යෝසප්ට දෙනු ලැබුවේ දෙවියන් වහන්සේ. ඒක නිසා යෝසප්ට කියනවා නුඹට පුළුවන් කියලා ආරක්ෂාවක් තිබෙනවා ස්වප්න අර්ථ පහදා දීමේ. නමුත් ජෝසප් කියනවා ඊටාම දෙවියන් වහන්සේගේ මිනිස්සෙගේ ජීවිතේ තිබිය යුතු වැදගත්ම කොටස තමයි තමන්ට බෑ තමන්ගේ ශක්තියෙන් තමන්ගේ දැනුමෙන් මේ දේ මම කරනවා නෙමෙයි, මගේ හැකියාව නිසා කරන දෙයක් නෙමෙයි, මට මේක දෙවියන් වහන්සේ දුන්නේ. දෙවියන් වහන්සේ නුඹට මේ ස්වප්නය තෝරා දීමට සමාදානය දෙනවා නම් ඒක තෝරා දෙනවා කියලා ජෝසප් ප්‍රකාශ කරා. ඊටම වැදගත් අංගයක්. අපේ ශක්තිය අපේ බලයෙන් කිසිවක් කරන්න බෑ. දෙවියන් වහන්සේගේ දාසයෙක් වුණත් අපිට දී තිබෙන යම් ආකාරයක දීමනාවක් ඒක ලැබිලා තියෙන දෙවියන් වහන්සේගේ. ඒක නිසා අපේ හැම දෙයක්ම අපේ සිදු කරන්නේ දෙවියන් වහන්සේ. ඊළඟට බලන්න යනවා මේ මොකක්ද මේ ස්වප්නේ කියලා. එවිට පාරාවෝ ජෝසප්ට කතා කොට මම ස්වප්නයක් ගම් ඉවුරේ සිටීමි. බලව මාංශයෙන් තරු පෙනීමට ලක්ෂණු එළදෙනු සද්දෙනෙක් ගංගාවේ නැගී ඇවිත් පන්ගස් අතරේ කමින් සිටියෝය. උන්ට පසුව හීනු පෙනීමට ඉතාම අවලක්ෂණු කෙට්ටු වෙන එළදෙනු සද්දෙනෙක් නැගී ආවෝය. එපම නරක එළදෙනුන් මුළු මිස්රයේවත් නුදුටුවෙමි. කෙට්ටු අවලක්ෂණ එළදෙනුන් තර වූ පළමු එළදෙනු සද්දෙනා කා දැමුවේය. මෙසේ උන් කා දැමූ
පසුත් කෑ බවක් දැනගන්ට නොතිබුණේය. උන්ගේ පෙනීම මුලදිමින් අවලක්ෂණව තිබුණේය. අපි දකිනවා මේ ස්ථානයේ ඉතා තරවූ ඉතා හොඳ එළදෙනුන් සද්දෙනෙක්. ඒ කියන්නේ මේ එළදෙනුන් සද්දෙනා කියන්නේ අවුරුදු 7ක්. තරවූ එළදෙනුන් කියන්නේ එවකට ඉතා සාරවත් වූ ඉතා දියුණු සාරවත් කාලයක් ගැන කතා කරන අවුරුදු 7ක සාරවත් කාලයක් තිබුණා. ඒ වගේම කෙට්ටු එළදෙනුන් කියන්නේ එළදෙනුන් 7 දෙනා කියන්නේ නැවත අවුරුදු 7ක්. ඒ හොඳ සාරවත් අවුරුදු 7ට පසුව පැමුණුණා කෙට්ටු එළදෙනුන් 7 දෙනා. මේන් අදහස් කරන්නේ කෙට්ටු එළදෙනුන් 7 දෙනා කියන්නේ සාගතය අවුරුදු 7කට ඊට පස්සේ පැමුණුණා. එහෙනම් සාගතයේ පැමිණෙනකොට ඒ සාගතයට මූණ දෙන මිනිස්සු අර හොඳ අවුරුදු 7 සාරවත් අවුරුදු 7 ඒ සාරවත්කම එහි තිබෙන ඔවුන්ට තිබුණ හැම දෙයක්ම ඔවුන් මේ සාගතයේ පැමුණුනාම අමතක කරා. මතක තියාගන්න අදත් ඔබේ ජීවිතයේ මෙලෙසයි. ඔබට තීන කාලෙදී ඔබ සතුටින් ඉන්නවා. තීන කාලෙදී ඔබ සාරවත් වූ කාලෙදී ඔබ දෙවිදුන්ට ලම් වෙලා ඉන්නවා ඇති. සාරවත් වූ කාලෙදී ඔබ ප්‍රීතියෙන් ඉන්නවා ඇති. සාරවත් වූ කාලෙදී ඔබට සතුට හැම මොහොතකම තියෙනවා ඇති. නමුත් ඒ සාරවත් වූ කාලේ ඔබ ප්‍රඥාවන්තව ඒ සාරවත් කාලේ ඔබ භුක්ති විඳින්නේ නැත්තම්, ඔබ ප්‍රඥාවන්තව ඒක මැනේජ්මන්ට් කරේ නැත්තම්, ඔබ ප්‍රඥාවන්තව ඒ සාරවත් වූ කාලේ ඔබ ආයෝජනයක් කළ යෙදුනේ නැත්තම්, එහෙනම් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන කාලේ ඔබ දෙවියන් වහන්සේගේ කොටස පවා ඔබ නුදුන්නොත්, ඒ කාලේ ඔබට මුදල් තිබෙනවා, ඔබට දෙවියන් වහන්සේව අමතකයි. උන්වහන්සේගේ වචනය අමතකයි. උන්වහන්සේගේ ආඥා අමතකයි. උන්වහන්සේගේ කාරණා අමතකයි. මොකද ඔබට හැමදේම තියෙනකොට සමහර විට ඔබගේ තත්ත්වය ඒකයි. ඒකයි උන්වහන්සේගේ වචනේ කියන්නේ දාවිත් රජතුමා කියන්නේ මට අධික පොහොසත්කමවත් අධික දුප්පත්කමවත් මට නොදී මධ්‍යම මාව තබන්න. පෞතුමා කියනවා මම පොහොසත්ව ඉන්නත් දන්නවා, මම දුප්පත්ව ඉන්නත් දන්නවා. මතක තියාගන්න අපේ ජීවිතේ පොහොසත්කම තිබ්බත් නැතිව තිබුණත් අපේ ජීවිතේ රඳා පවතින්නේ, අපේ ජීවිතේ ප්‍රීතිය සමාදානයේ තින්නේ දෙවියන් වහන්සේගේ අතේ. නමුත් අද සාරවත් වූ කාලය තුල අපිට පොහොසත් වූ කාලය තුල අපි දෙවියන් වහන්සේගේ කොටස සමාට අමතක කරනවා. මතක තියාගන්න සාරවත් වූ කාලේ පැමුණුනම මිනිස්සුන්ට දෙවියන් වහන්සේවත් අමතක වෙනවා, දෙවියන් වහන්සේගේ කාරණාත් අමතක වෙනවා. ඒ වගේම ඊට පස්සේ සාගත කාලයක් ආවා. ඒ කෙට්ටු එළදෙනුන් 7 දෙනෙක් ආවා. සාරවත් වූ කාලෙට පසුව ඊටාම සාගත කාලයක්. මේ සාගත කාලයේ දරුණුකම නිසා අර සාරවත් කාලයේ තිබුණ ජීවිතයත් ඒ ලැබුණ දේ පවා ඔවුන්ට අමතක වෙන තරමට, සාරවත් කාලයේ අමතක වෙන තරමට සාගතයේ බලවත් වුණා. ඒක තමයි සාගතයේ කෙට්ටු එළදෙනු විසින් සාරවත් එළදෙනුම ගිල දැම්මා කියන්නේ. ඒ සාරවත් වූ කාලේ ඔවුන්ගේ ජීවිතේ ආශිර්වාදයක දෙවියන් වහන්සේ ආශිර්වාද කරපු දෙයට ස්තුතිවන්ත නොවුවා. දෙවියන් වහන්සේගේ දේ ඔවුන් පසක තැබුවේ නැහැ. දෙවියන් වහන්සේගේ දේ පසක තැබුවා. උන්වහන්සේගේ ආඥා පිළිපැද්දේ නැහැ. මෙවැනි ආකාරයක ඔවුන් සිටියා. නමුත් සාගතේ පැමුණුනාම ඔවුන්ට දෙවියන් වහන්සේ කරපු දේත් අමතක වුණා. ඔවුන්ට දෙවියන් වහන්සේ සාරවත් කාලේ කරපු දේ ප්‍රඥාවන්තව හැසිරුවේ නැහැ. ඒ ඔවුන්ගේ සාරවත්කම, ඔවුන්ගේ පොහොසත්කම ඔවුන් ප්‍රඥාවන්තව හැසිරුවේ නැති නිසා, හරි ගබඩාකාරීත්වයක් තිබුණ නැති නිසා සාගත කාලයේදී ඔවුන්ට නැත්තරම නැති වෙලා ගියා. සාගතේ කාලය විසින් ඔවුන්ගේ ජීවිතයේ ගිල ගනු ලැබුවා. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ ඊටා පැහැදිලි වෙනවා. මේක තමයි පාරාවට පෙන්නුපු සීනේ රාස. 28 වෙනි පදයේ කියනවා මා විසින් පාරාවට කී කාරණා මෙයයි. දෙවියන් වහන්සේ තමන් කරන්ට යන දේ පාරාවට දැන්වූසේක. මුළු මිසර දේශය ඉතා සාරවත් වූ අවුරුදු 7ක් පැමිණේ. ඉන්පසු සාගතය අවුරුදු 7ක් පැමිණෙන්නේය. එවිටේ මුළු සාරවත්කම මිසර දේශයේ මතක නැති වන්නේය. සාගතයෙන් දේශය විනාශ වන්නේය. පසුව පැමිණෙන ඒ සාගතයේ ඉතා බලවත් නිසා සාරවත්කම දේශයේ නොදෙනී යන්නේය.
පාරාවට ස්වප්නය දෙවරක් පෙනුනේ ඒ කාරණය දෙවියන් වහන්සේ විසින් ස්ථීර කර තිබෙන නිසාය. දෙවියන් වහන්සේ ඉක්මනින් එය ඉෂ්ට කරනසේක. එයින් දැන් පාරාව දැනුම් තේරුම් ඇති ප්‍රඥාවන්ත මිනිසෙකු සුවා ඔව් මිසර දේශය කෙරේ පත් කෙරේවා. එසේ කොට දේශය කෙරේ මුලාදැනීම් පත් කර සාරවත් වූ අවුරුදු 7 දී මිසර දේශය අස්වැන්නයෙන් 5 කොටසක් ගනීවා. ඊටාම පෑදිලි කාරණයක් කියනවා. දැන් මේ සිහිනේ සාරවත් අවුරුදු 7ක්. ඒ වගේම සාරවත් අවුරුදු 7 ඉවරුනහම ඊටා දරුණු සාගත අවුරුදු 7ක්. දැන් මේකෙදී අපි මූණ දෙන්න ඕනේ මේ සාරවත් වූ අවුරුදු 7 තුල අපි කොහොමද අපේ වත්කම් අපේ සාරවත්කම අපි කොහොමද අනාගතේ අපි මූණ දෙන්නේ ඒවා කොහොමද හරියාකාරයෙන් පරිහරණය කරන්න කියන කාරණය මෙතන ඉගැන්වීම සඳහා ඒක ගබඩාකාරීත්වයක් තියෙන ප්‍රඥාවන්ත මිනිස්සෙක් ඕනේ කියලා දෙවියන් වහන්සේගේ වචනේ කියනවා. මතක තියාගන්න ඔබ කොච්චර පෝසත් වුණත් ඔබ කොච්චර පෝසත්කම හිටියත් ඔබට ප්‍රඥාව තිබෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අවශ්‍යයි. ඔබට ඒ පෝසත්කම ඔබ හරියාකාරයෙන් මැනේජ්මන්ට් කරන කළමනාකරණය කරගන්න. ඒ වගේම ගබඩාකාරීත්වයක්. ඒ වගේම ආයෝජනයක්. ඔබක අද තිබෙන දේ ඔබ ආයෝජනය කරන්න. එකක් පළවෙනි ආයෝජනය ඔබ ස්වර්ගයේ ආයෝජනය කරන්න. දෙවියන් වහන්සේගේ කොටස ඔබ ඒ සාරවත්කමේදී දෙවියන් වහන්සේගේ කොටස දෙනකොට ඔබ ස්වර්ගයේ ආයෝජනය කරනවා. එවිට ඔබ මේ පොළවේ ඔබගේ ඒ මිල මුදලුත් ආයෝජනය කරලා ඔබ හරියාකාරයෙන් දෙවියන් වහන්සේගේ ප්‍රඥාවේ මිනිසෙක් ලෙස ඔබ මුදල් පරිහරණය කළ යුතුයි. අපි දකිනවා ඒ සියලුම ඒ මුදල් සාරවත්කමේ තිබුණ කාලය තුල සියලුම අස්වැන්නේ 5න් පංගුවක් ආයෝජනය කරන්න කියලා ජෝසප් නැති ප්‍රඥාවන්ත මිනිසයාට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඇවිල්ලා ඔහු සැලසුම් කරනවා. එතකොට අර අනාගතයේ පැමිණෙන සාගතයට මූණ දෙන්න ප්‍රඥාවන්ත මිනිස්සෙක් හිටිය නිසා එවකට ඒ සාගතයේදී ඒ ප්‍රඥාවන්ත මිනිසයාගේ ගත්ත තීරණය නිසා ඒ වැඩිපුර ආයෝජනය කරපු ඉතුරු කරපු 5න් පංගුව අපි දකිනවා ඒ සාගත කාලයේදී ඔවුන් පාවිච්චි කරන්න යනවා. මෙන්න මේ වගේ අද දවසේ දෙවියන් වහන්සේ අපිට උගන්වන්නේ අධික පෝසත් වෙලාවත් අධික දුප්පත්කමවත් නොදී මධ්‍යම අපි පවත්වගෙන යන්න ඕනේ. මධ්‍යම ස්ථානයේ අපි ඉන්න ඕනේ. එවිට දෙවියන් වහන්සේ මහිමයටපත් කරනවා. ඒ වගේම දෙවියන් වහන්සේගෙන් අපි ඉල්ලන්න ඕනේ ප්‍රඥාව. මිල මුදල් කොච්චර තිබුණත් ප්‍රඥාව සහ කළමනාකරණය සහ ආයෝජනය වැදගත්. අපි ස්වර්ගයේ ආයෝජනය කරන විට අපි දෙවියන් වහන්සේගේ කොටස අපි හරියටදී ඊටත් වැඩියෙන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට අපි ආයෝජනය කරොත් අපිට සාගතේ කාලයේදී අපි කවදාවත් දෙවියන් වහන්සේගේ ගබඩාව අපිට විවෘත කරලා අපි ආයෝජනය කරපු මුදල දෙවියන් වහන්සේ සාගත වෙලාවේදී අපිව පෝෂණය කරනවා. ඔබ දන්නවා ඇති මේ කොරෝනා වෛරසයේ කාලය තුල ඔබ දන්නවා ඇති දෙවියන් වහන්සේගේ මිනිස්සුયો ඔවුන්ට මොන අභියෝග රැකියා අහිමි වෙන තැනට පැමුණුණත් ආර්ථිකයේ බිඳ වැටෙන තැනට පැමුණුණත් දෙවියන් වහන්සේගේ මිනිස්සුયો ආයෝජනය කරා නම් දේව රාජ්‍යයට ඒ මිනිස්සුયો කවදාවත් ආර්ථික හීනතාවයකට වැටුනේ නැහැ. මගේ පුද්ගලික ජීවිතයේ සාක්ෂියකයි. අපි උන්වහන්සේගේ කොටස අපි තියෙන කොටත් නැති කොටත් අපි උන්වහන්සේගේ කොටස ආයෝජනය කරා. දේව රාජ්‍යයට අපි 10න් කොටස පූජකවරු හැටියට අපි 10න් කොටස දුන්නා. මට ලැබෙන හැම මුදලකින්ම 10න් කොටස අපි දෙනකොට දෙවියන් වහන්සේ මොකද්ද කරන්නේ? ඒ සභාව පරාජිත වෙන්නේ. අපගේ සභාව ලෝකේ හැම තැනකම රටවල් 120ක පමණ රටවල් 120ක පමණ සභාව තිබෙනවා. ඒ කිසි සභාවක් කොරෝනා වෛරසය නිසා ඔවුන්ගේ ආර්ථිකයේ බිඳ වැටුන්නේ නැහැ. හේතුව අපගේ සභාව ප්‍රඥාවන්තව දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ආයෝජනය කරන සභාවක් නිසා. ඒක නිසා ඔබට කියනවා ඔබ ප්‍රඥාවන්තව ආයෝජනය කරන්න. එවිට දෙවියන් වහන්සේගේ සාගත වෙලාවේදී ඔබ බඩකින් නැතිවන්නේ නැහැ. ඔබට අසරණ වෙන්න දෙන්නේ නැහැ. ඔබට ඒ තිබුණ දේට වඩා දේ ඔබට සාගත වෙලාවේදී දෙනවා. ඒකෙන් 5 පංගුවක් ඉතුරු කරන්න ඒ කෙට්ටු එළදෙනු විසින්
ඒ තරව එළදෙනු ගිල ගන්න උත්සාහ කරා දෙවියන් වහන්සේගේ ගබඩාව ඔබට විවෘත කරනවා. ඒක නිසා ප්‍රඥාවන්තව කළමනාකරණය කරන්න. ඔබගේ මුදල් කළමනාකරණය කරන්න. ගබඩාකාරීත්වයක් තබන්න. ප්‍රඥාව ඉල්ලලා ඒක දෙවියන් වහන්සේගේ මනුස්සෝමෙන් ප්‍රඥාවන්තව හසුරන්න. ඒ විට දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. අධික දිලින්දෙක් වීම දෙවියන් වහන්සේව අගෞරවයට පත් කරනවා. අධික පෝසතෙක් වීමෙන් දෙවියන් වහන්සේගෙන් අපි බැහැර වෙන්න පුළුවන්. ඒකයි දාවිත් රජතුමා කියන්නේ අධික පෝසතෙක්වත් අධික දිලින්දෙක්වත් නැතුව මධ්‍යම මට්ටමේ මව තබන්න. ඒ සඳහා අපිට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අවශ්‍යයි. ඒ ප්‍රඥාව අපි ලබා ගත්තාම අපේ ජීවිතේ මොන සාගත මොන අභියෝගාවක් ඔබ කවදාවත් දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ පෝසත් දෙවියන් වහන්සේ ඉදිරියේ හදවත පිරිච්ච පෝසත් මිනිසෙක් ඔබ සැමට ජේසු පිටයි ලැබුවා දවස ඔබට ආශිර්වාදම් දවසක් වේවා. ස්තුතියි.